අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සීමිත සමාගම්වල මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී වැදගත් වන ගිණුම් කරන ප්‍රමිතීන් එහෙම නැත්නම් මූල්‍ය වාර්තා කරන ප්‍රමිති භාවිතය සම්බන්ධයෙන්. ඒතර ශ්‍රී ලංකාව තුළ අපි පිළියෙල කරන සීමිත සමාගම්වල මූල්‍ය ප්‍රකාශන විශේෂයෙන් අපි පොදු පරමාර්ථ සඳහා පිළියෙල කරන මූල්‍ය ප්‍රකාශන සඳහා අනිවාර්යයෙන්ම මඟ පෙන්වීමක් විදියට ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිති අපි අනුගමනය කරන්න ඕන. අපි මුලින්ම අවධානය යොමු කරමු මේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිති එහෙම නැත්නම් මූල්‍ය වාර්තා කරන ප්‍රමිති අපිට හඳුන්වා දීමේදී මඟ පෙන්වීම කරන්නේ කොහොමද කියන කාරණය. පළමුවෙන්ම අපි දන්නවා අන්තර්ජාතික ගිණුම් කරන ප්‍රමිති මණ්ඩලය විසින් හඳුන්වා දෙන ගිණුම් කරන ප්‍රමිතීන් තමයි අපි ශ්‍රී ලංකාව තුළ භාවිතා කිරීමට ලංකාවට උචිත පරිදි සකස් කරන්නේ. එතකොට අන්තර්ජාතික ගිණුම් කරන ප්‍රමිති මණ්ඩලය හඳුන්වා දෙන ගිණුම් කරන ප්‍රමිති අපි කියනවා අන්තර්ජාතික ගිණුම් කරන ප්‍රමිතීන් එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් ඇකවුන්ටිංగ్ ස්ටෑන්ඩඩ් කෙටි නාමයක් වශයෙන් අපි කියනවා IAS කියලා. ඒවා ලංකාවට උචිත පරිදි ශ්‍රී ලංකා ගිණුම් කරන විගණන ප්‍රමිති කමිටුව මගින් ලංකාවට හඳුන්වා දෙනවා LKS කියලා. ලංකා ඇකවුන්ටිංగ్ ස්ටෑන්ඩඩ්. ඒ වගේම තවත් අන්තර්ජාතික මූල්‍ය වාර්තා කරන ප්‍රමිතීන් කියලා හඳුන්වා දෙන ඒවා ලංකාවේ අපි භාවිතා කරන්නේ SLFRS කියන කෙටි නාමයෙන් ශ්‍රී ලංකා ෆයිනෑන්ෂියල් රිපෝටිං ස්ටෑන්ඩඩ් කියන වචනේ. එතකොට ඔන්න ඔය ආකාරයට අපි ලංකාවට උචිත පරිදි සකස් කරන මේ මූල්‍ය ප්‍රකාශන අපි සකස් කරනකොට ලංකාවේ මේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සඳහා සමාගම් වල විශේෂයෙන් අපි අවධාරණය කළ යුතු කාරණයක් තියෙනවා. අපි දන්නවා ලංකාවේ මේ ගිණුම් කරන ප්‍රමිති භාවිතය සම්බන්ධයෙන් අපිට පාර්ලිමේන්තුවේ සම්මත වෙච්ච පනතක් මගින් අනිවාර්ය කරලා තියෙනවා. ඒ තමයි 1995 අංක 15 දරන ගිණුම් කරන හා විගණන ප්‍රමිති පනත. එහෙමනම් 1995ට කලින් වර්ෂවලදී සමාගම්වල මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී ප්‍රමිති භාවිතය සම්බන්ධ නෛතික අවශ්‍යතාවයක් පැන නැගුණේ නැහැ. එතකොට කරේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ වෘත්තීය ආචාර ධර්ම පද්ධතියට අනුව වරලත් ගණකාධිකාරීවරුන් පමණයි මේ මූල්‍ය ප්‍රකාශන හදනකොට ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ හඳුන්වා දීපු ගිණුම් කරන හා විගණන ප්‍රමිති භාවිතා කිරීම නිර්දේශ කරලා තිබුණේ. නමුත් 95 අංක 15 දරන ගිණුම් කරන හා විගණන ප්‍රමිති පනත අනුව අපිට මේ ප්‍රමිති හඳුන්වා දීමේ බලය පැවරුවා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයට. ඒතර මේ වරලත් ගණකාධිකාරී ආයතනයේ මේ කාර්යභාරය කරනකොට මේ පනතින් හඳුන්වා දුන්න ආයතන දෙකක්. ඒ ආයතන දෙක තමයි ගිණුම් කරන ප්‍රමිති කමිටුව. දෙවැනි ආයතනය තමයි ගිණුම් කරන හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය. මේක ඔබට වරින් වර විභාගෙදී ලැබිච්ච ප්‍රශ්නයක් විදියට මේ ආයතන දෙක අහලා තිබුණා. ඒ නිසා හොඳින් මතක තියාගන්න. ගිණුම් කරන හා විගණන ප්‍රමිති පනත අනුව හඳුන්වා දීපු ආයතන දෙක තමයි ගිණුම් කරන හා විගණන ප්‍රමිති කමිටුව, ගිණුම් කරන හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය. ඉතින් අපි ඊළඟට අවධානය යොමු කරමු මේ ආයතන දෙකෙන් මොන කාර්යභාරයද වෙන්නේ කියන එක. ඒ වගේම මේ ආයතනේ පිහිටවපු මේ ගිණුම් කරන ප්‍රමිති කමිටුවේ කාර්යභාරය. පළමුව එක තමයි වරලත් ගණකාධිකාරී ආයතනයේට මේ ප්‍රමිති නිර්දේශ කිරීම හා ඒවා සකස් කිරීමට අවශ්‍ය සහාය ලබා දීම. ඒක තමයි මේ ගිණුම් කරන හා විගණන ප්‍රමිති කමිටුවේ ප්‍රධාන කාර්යභාරය වෙන්නේ. එහි සමාජිකයින් විදියට කටයුතු කරන්නේ කවුද කියන කාරණයක් අපි දැනගත යුතුයි. එතකොට පැහැදිලි බලන්න ආයතන කීපයක් මේකේ සමාජිකයෝ විදියට කටයුතු කරනවා. පළමුව ගත්තොත් වරලත් ගණකාධිකාරී ආයතනයේ සභාපති. ඊළඟට වරලත් ගණකාධිකාරී ආයතනයේ පාලක සභාව නම් කරන ආයතනයේ සමාජිකයෝ 5 දෙනෙක්. සුරගුම්පත්තා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්. මහ බැංකු නියෝජිතයෙක්. වාණිජ්‍ය මණ්ඩලයේ සමාජිකයෙක්. කර්මාන්ත සංගමයේ නම් කරන ව්‍යාපාර කටයුතු පිළිබඳ පළපුරුදු ඇති සමාජිකයින්. එතකොට මෙන්න මේ සමාජිකයින්ගෙන් තමයි ගිණුම් කරන හා විගණන ප්‍රමිති කමිටුව සකස් වෙලා තියෙන්නේ.
එතකොට මේ ආකාරයට ගිණුම් කරන ප්‍රමිති කමිටුව නිර්දේශ කරන ප්‍රමිතීන් ගණනාවක් අපේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මකයි. ඒවා අංක භාවිතයෙන් ගත්තොත් ආසන්න වශයෙන් 42ක් විතර තියෙනවා. වරින් වර සංශෝධනයට ලක් වෙනවා. අපි අපොස උසස් පෙළ සඳහා වැදගත් වෙන මූල්‍ය වාර්තා කරන ප්‍රමිති මොනවද කියලා අවධානයට යොමු කරමු. බලන්න පළවෙනි එක LKS 1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම. දැනටමත් ඔබ දන්නවා සමාගම් වල ලාභ වෙනස් දිස්ත්‍රිණ ආදායම් ප්‍රකාශය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශය, හිමිකා වෙනස් වීම ප්‍රකාශය, ඒ වගේ දේවල් මූල්‍ය ප්‍රකාශනවල ආකෘතීන් ඔබ දැනටමත් අදාරලා තියෙන ඒ මූල්‍ය ප්‍රකාශනවල ආකෘතීන් ඉදිරිපත් කරලා තියෙන්නේ මෙන්න මේ LKS 1 කියන මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම යටතේ. ඊළඟට LKS 2 තොගය. ඊළඟට LKS 16 දේපල පිරියත උපකරණ. LKS 8 ගිණුම් කරන ප්‍රතිපත්ති ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම වැරදි. LKS 37 ප්‍රතිපාදනයන් අසම්භාය වගකීම් අසම්භාය වත්කම්. LKS 10 වාර්තා කරන කාලච්චයට පසු සිදුවීම. ඊළඟ SLF RS 16 කල්බදු. ඊළඟ LKS 7 මුදල් ප්‍රවාහ ප්‍රකාශන පිළියෙල කිරීම. SLF RS 15 අයභාරය සඳහා ගිණුම් කරණය. ඔන්න ඔය කියන ප්‍රමිත ටික තමයි අපි උසස් පෙළ විෂය නිර්දේශයට අනුව අපි සාකච්ඡාවට ගන්න ඕන. ඒතකොට ඔබ හොඳින් මතක තියාගන්න මේ ප්‍රමිතවල අපි ඉස්සල්ලාම ප්‍රමිතේ නිර්වචනයන් තියෙනවා. ඒ වගේම නිර්දේශයන් තියෙනවා. ඒවා මූල්‍ය ප්‍රකාශන වල හෙළිදරව් කිරීම තියෙනවා. අන්න ඒවා තමයි අපි මේ ප්‍රමිත ආශ්‍රයෙන් දැනගත යුතු කරුණු. අපි මෙතනින් විශේෂයෙන් අවධානය කරන්නේ මේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී මෙන්න මේ එක් ප්‍රමිතේ අපේ මූල්‍ය ප්‍රකාශන කටලයට කොයි ආකාරයෙන්ද බලපාන්නේ කියන කාරණය. ඒ අනුව අපි අද මුලින්ම සාකච්ඡා කරනවා ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 16 LKS 16ට අනුව දේපල පිරියත උපකරණ කියන ප්‍රමිතියට අනුව අපි දේපල පිරියත උපකරණ වලට අයත් වන වත්කමක් අවුරුද්දක් තුල විකිණීමක් ඉවත් කිරීමක් හෝ උවමාරු කිරීමක් සම්බන්ධව ගිණුම් තබන ආකාරය. මේක අපි ඔබට සමාගම් ගිණුමක අවසාන ගැලපීමක් වශයෙන් ඉදිරිපත් වෙනවා. ඒ වගේම සමහර අවුරුදු වෙනම ගාණක් විදියට අපිට ලැබෙනවා ප්‍රශ්නයක්. මේ ප්‍රමිතියට අනුව මේ වත්කම විකිණීම ඉවත් කිරීම උවමාරු කිරීමක් සිද්ධ වුණොත් ඒකට අනුගත වන ගිණුම් කරන ක්‍රියාවලිය මොකක්ද කියන කාරණය. බලන්න එතකොට ඔබට දීලා තියෙනවා ගිණුම් කරන ප්‍රමිතාංක 16ට අනුව සමාගමක් ගිණුම් කාලච්ඡේදය ඇතුළු දේපල පිරියත උපකරණ වලට වත්කමක් විකිණීම උවමාරුව ඉවත් කළ විට ගිණුම් කරන පියවර පළවෙනි එක වත්කමේ පිරිවැය ඉවත් කරනවා අපි. එතකොට සමහර වෙලාවට අපි පිරිවැය නෙමේ වත්කමේ ධාරණාගයක් තියෙන්න පුළුවන් සේවාර්ථා කරන පිළිවෙත අනුව. නමුත් අපි වත්කමක පිරිවැය හෝ ධාරණාගය වත්කම් ගිණුමෙන් ඉවත් කරනවා නම් අපි මෙහෙම වත්කම් ඉවත් කිරීමේ ගිණුමට ඒ ප්‍රමාණය හර කරලා වත්කම් ගිණුම බැර කරනවා. එතකොට වත්කමේ පිරිවැය ඉවත් වෙනවා. සමහර අවස්ථාවලදී අපිට ධාරණාගය ඉවත් කරත් ඔය දික් සටහනමයි අපිට වළංගු වෙන්නේ. කියන්නේ වත්කම් ඉවත් කිරීමේ ගිණුම හර වත්කම් ගිණුම බැර. දැන් ඊළඟට බලන්න දෙවෙනි පියවර වත්කමට අදාළ සමුච්චිත සය. ඔබ දන්නවා සය වාර්තා කරනකොට සය වෙන් කිරීමේ ගිණුමක් පවත්වාගෙන යනවනම් අපි දික් සටහන සය වාර්තා කිරීම ඔබ දන්න කාරණයක්. සය ගිණුම හර සය වෙන් කිරීමේ ගිණුම බැර කියලා අපි දික් සටහනක් ඉගෙන ගත්ත ගැලපුම් සටහන් වලදී. එතකොට සය වෙන් කිරීමේ ගිණුම කියන්නේ බැර ශේෂයක් තියෙන ගිණුමක්. එතකොට අපි මේ සය ඉවත් වෙනවා නම් වත්කම ඒකට අදාළ සමුච්චිත සයත් අපි මේ වත්කම සය වෙන් කිරීමේ ගිණුමෙන් ඉවත් වෙන්න ඕන. ඒ නිසා සය වෙන් කිරීමේ ගිණුම හර වෙලා වත්කම් ඉවත් කිරීමේ ගිණුම බැර වෙනවා. ඔන්න දෙවෙනි පියවර. දැන් පළවෙනි පියවර මතකයි වත්කම් ඉවත් කිරීමේ ගිණුම හර වත්කම් ගිණුම බැර. දෙවෙනි ගිණුම් කරන පියවර එදාට අදාළ සය ප්‍රමාණය සමුච්චිත සය. සය වෙන් කිරීම හර වත්කම් ඉවත් කිරීමේ ගිණුම බැර. ඊළඟට බලන්න තුන්වෙනි එක. වත්කමට අදාළ ලද මුදල් හෝ උවමාරු මිල සටහන් කිරීම. ඒතර සමහර වෙලාවට අපි වත්කම වික්කොත් අපිට විකුණා ලැබෙන මුදලක් තියෙනවා. එහෙම නැත්නම් අපි අලුත් වත්කමක් ගන්න පැරණි වත්කමත් එක්ක උවමාරු කරොත්
ඒ උවමාරු වටිනාකම අපි තීරණය කරගත්ත මුදල වටිනාකම. අපි එක්ක මුදල් නම් මුදල් ගිණුම හර වෙනවා, වික්කන වත්කමක් අපිට ලැබුණා නම් ඒක උවමාරු මිල වත්කම් ගිණුම හර වෙනවා. එතකොට මුදල් හෝ වත්කම් ගිණුම හර වෙලා වත්කම් ඉවත් කිරීමේ ගිණුම බැර. ඔන්න ගිණුම් කරන පියවර 3ට අපි ආවා. ඊළඟට 4 වත්කම් ඉවත් කිරීමේ ලාභය හෝ අලාභය සටහන් කිරීම. හොඳයි අපි බලන්න ලාභයක් නම් ඉවත් කිරීමේ ගිණුම හර වෙලා ලාභ ගිණුම බැර වෙනවා. එතකොට මතක තියාගන්න වත්කමක් ඉවත් කරනකොට ඇතිවන ලාභය අපිට ප්‍රමිතාංක 16න් අපේ ලාභ ගිණුමේ වෙනත් ආදායම් ඇත්තේ වාර්තා කරන්න පුළුවන්. ඒ නිසා ඔබ සමාගම් අවසාන ගිණුමට වත්කමක් විකිණීමක් උවමාරුවක් නිසා ඇතිවන ලාභය මතක තියාගන්න සමාගමේ ලාභ ගිණුම තුල වෙනත් ආදායම් යටතේ වාර්තා කරන බව. ඒ වගේම අලාභයක් නම් ලාභ ගිණුම හර ඉවත් කිරීමේ ගිණුම බැර. ඒතර ලාභ ගිණුමෙත් අපි එතකොට අර වෙනත් වියදම් කියන ශීර්ෂය යටතේ තමයි ඔය අලාභය අපි වාර්තා වෙන්නේ. හොඳයි. දැන් එනම් කරුණු 4ක් ඔබට මතකයි. පිරිවැය ඉවත් කරා, ෂය ඉවත් කරා, උවමාරු මිල හෝ පුනාලද මුදල වාර්තා කරා, ලාභය හෝ පාඩුව සටහන් කරා. සරල දික් සටහන් 4ක් ඔබට මේක නැවත බැලීමෙන් අවධානයට ලක් කරගන්න පුළුවන්. දැන් අපි එහෙනම් අවධානය යොමු කරමු ක්‍රියාකාරකම් 1 කෙරෙහි. බලන්න ක්‍රියාකාරකම් 1 යටතේ සුනිමල් සමාගම 2023 අවසන් වර්ෂයේ පහත තොරතුරු දී ඇත. බලන්න 2019 4/1 දිනට දහස් වලින් මෝටර රථ සමාගමේ තියෙනවා 3000ක්. ඊළඟට මෝටර රථයේ වෙන් කිරීම තියෙනවා 1000ක්. අවුරුද්ද මුල වත්කම සහ වත්කමට අදාළ වෙන් කිරීම අපිට දීලා තියෙනවා. බලන්න අපිට දීලා තියෙන අභ්‍යාසයේ අනිකුත් තොරතුරු 19/4/1 පිරිවැය දශලක්ෂයක් වූ මෝටර රථයක් 8,50,000කට විකුණලා තියෙනවා. ඊළඟට බලන්න එදිනට රුපියල් 2,00,000ක මෝටර රථයක් වෙනුවෙන් ෂෙයා වෙන් කර ඇත. එදිනට ඒ වික්ක රථයට රුපියල් 2,00,000ක්, ඒ කියන්නේ 200ක් දහස් වලින් නම් ෂෙයා වෙන් කරලා තියනවලු. අපිට කියන මෝටර රථ සරල මාර්ග ක්‍රමයට 10% බැගින් වාර්ෂිකව ෂෙයා කරනු ලබනවලු. එතකොට අපෙන් අහන්නේ පළවෙනි එක මොකද්ද? මෙම ගනුදෙනුව වාර්තා කිරීමට ලෙජර් ගිණුම් පොදු ජර්නලයේ වාර්තා කිරීම. එතකොට ලාභ වෙනත් ස්ථීන ආදායම් ප්‍රකාශයේ බලපෑම. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට අදාළ සටහන. දැන් අපි ඉස්සල්ලාම මේකේ ලෙජර් සටහන් දෙක බලමු. මෝටර රථ ගිණුම ඔබට දීලා තියෙනවා. ආරම්භක ශේෂය 3000යි ගානට අනුව අපි දැන් එකෙන් 1000ක එකක් ඉවත් කරා. බලන්න වත්කම් ගිණුම බැර වෙනවා 1000. මෝටර රථ ඉවත් කිරීමේ ගිණුමට මෝටර රථ කියලා හර වෙනවා 1000ක්. එතකොට බලන්න අපි මෝටර රථ ඉවත් කිරීමේ ගිණුම හර වත්කම් ගිණුම බැර. මෝටර රථ ගිණුම බැර. දෙවෙනි ගිණුම් කරන පියවර අපි විස්තර කරා ෂෙයා වෙන් කිරීම. බලන්න ඒකට ෂෙයා අපිට ගානේ දීලා තියෙනවා 2,00,000යි. ඒ කියන්නේ 200ක්. එතකොට අපි ෂෙයා වෙන් කිරීමේ ගිණුම හර වෙලා අනිවාර්යයෙන් මේක ඉවත් කිරීමේ ගිණුම බැර වෙනවා. එතකොට දෙවෙනි දිත් සටහන තමයි අපි එතනදී වාර්තා කරන්නේ. හොඳින් බලන්න ෂෙයා වෙන් කිරීමේ ගිණුම හර 200යි, වත්කම් ඉවත් කිරීමේ ගිණුම බැර 200යි. එතකොට ඔන්න දෙවෙනි සටහනත් අපිට සම්පූර්ණයි. දැන් තියෙන්නේ විකුණාලද මුදල ලියන්න. අපිට වික්කේ 8,50,000කට. එහෙනම් ඒ 8,50,000 කියන්නේ අපිට විකුණාලද මුදල. එතකොට ඕනම මුදල් ලැබීමක් මුදල් ගිණුම හර වෙලා වත්කම් ඉවත් කිරීමේ ගිණුම බැර වෙනවා. දැන් අපිට තියෙන පියවර 3 අවසන්. දැන් අවසාන පියවරදී අපි බලනවා මේක ලාභද පාඩුද මේ වික්කෙන්. එතකොට බලන්න ඔබට ඉවත් කිරීමේ ගිණුමේ බැර පැත්තේ තියෙනවා 200යි 850 එකතු කරොත් 1050. හැබැයි හර පැත්තේ පිරිවැය තියෙන්නේ වත්කම් ඉවත් කිරීමේ ගිණුමේ 1000යි. දැන් එතකොට ගිණුම තුලනය කරපුවාම අපිට ලාභයක් වෙන්නනවා 50ක්. එතකොට ඔබට පැහැදිලි කරා මම මේ ලාභය අපේ ලාභ ගිණුමේ වෙනත් ආදායමක් විදිහට සටහන් කරන්න පුළුවන්. දැන් එහෙමනම් ඔන්න අපේ ප්‍රධාන ලෙජර් ගිණුම් තුනෙහි වාර්තා කරා. දැන් අපි බලමු මේකේ ආදායම් ප්‍රකාශය මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ උද්ෘතයන් අහනවානේ.
එතකොට මෝටර රථ ක්ෂය කරන්න කියනවා 10%ක්. එතකොට ඔබ දන්නවා අවුරුද්දේ මෝටර රථ තව තියෙන්නේ 1000ක්. වික්කාම 3000ක් තිබිලා 2000. එතකොට 10%යි කියන්නේ 200ක් ක්ෂය වෙනවා. එතකොට ක්ෂය ටික අපි ක්ෂය ගිණුම හර වෙනවා. එතකොට මෙතන අපිට මෝටර රථ ක්ෂය ගිණුමේ අපි මෙතන වෙන්නේ ක්ෂය වෙන් කිරීම කියලායි එතන සටහන් වෙන්න ඕනේ. ක්ෂය ඉදිරියට කියන තැන අපිට වාර්තා වෙන්න ඕනේ ක්ෂය වෙන් කිරීම කියලා. ක්ෂය වෙන් කිරීමේ ගිණුම බැර වෙලා තියෙනවා. ක්ෂය වෙන් කිරීමේ ගිණුම බැර වාර්ෂික ක්ෂය සටහන් කිරීම. බලන්න ක්ෂය ගිණුම හර ක්ෂය වෙන් කිරීම බැර. එතකොට අපි වාර්ෂික ක්ෂය අපි අවුරුද්ද අවසානයේ ලාභ ගිණුමට මාරු වෙනවා. එතකොට ලාභ ගිණුම හර වෙනවා. මෝටර රථ ක්ෂය ගිණුම බැර වෙනවා. දැන් මේ මෝටර රථ විකිණීමෙන් ඇතිවෙච්ච ලාභය බලන්න ලාභ වෙනත් ස්ථීන ආදායම් ප්‍රකාශනයේ වෙනත් ආදායම් යටතේ වාර්තා වෙන්න ඕන. එතකොට අපි එතන සටහන් වෙලා තියෙන දරුව වෙනත් විස්තීර්ණ ආදායම් කියලා. ඒක නිවැරදිව සංශෝධනය වෙන්න ඕනේ. වෙනත් විස්තීර්ණ ආදායම් නෙමෙයි වෙනත් ආදායම් විදියට. ලාභයට යටින් එන වෙනත් ආදායම් කියන තීරුවට තමයි මේ 50 එකතු වෙන්න ඕනේ. දැන් එහෙනම් අපි දැන් පළවෙනි අභ්‍යාසයේ අදාළ ගිණුමේ වෙනත් ආදායම් යටතේ දැම්ම 50ක්. අපි ඊළඟට බලමු මේක දීපල පිරියත සටහනේ කොහොමද අපි වාර්තා වෙන්නේ කියලා. එතකොට බලන්න අපිට ඉස්සෙල්ලා පොදු ජර්නලෙත් වාර්තා කිරීම අහනවානේ. ඔන්න අපේ දික් සටහන් 4 මෝටර රථ ඉවත් කිරීමේ ගිණුම 4000යි මෝටර රථ ගිණුම බැර 1000යි. එකෙන් අපි පිරිවැය ඉවත් කරා. අර අපි විස්තර කරපු ගිණුම් කරන පියවර 4. ඊළඟට බලන්න සරලව ක්ෂය වෙන් කිරීමේ ගිණුම හර 200යි ඉවත් කිරීමේ ගිණුම බැර 200යි. අපි ඉවත් කරපු රථයට අදාළ සමුචිත ක්ෂය. ඔන්න අපි විකුණාලද මුදල් ගිණුම හර වුණා මෝටර රථ ඉවත් කිරීමේ ගිණුම බැර වුණා. එහෙමනම් ඒ ලද මුදල වාර්තා කරා. තා සරල සටහන් ටිකක් ඔබට මතක තියාගන්න පහසුයි. දැන් අපිට ලාභයක් පැන නැගුණා. එතකොට ඉවත් කිරීමේ ගිණුම හර වුණා 50ක්. ලාභ ගිණුම බැර වුණා 50ක්. ඉතින් ඉතා සරල දික් සටහන් 4ක්. ඔක දෙතුන් වරක් ඔබ අවධානයට ලක් කරන්න. දැන් ඊළඟට සටහන 1 බලන්න අපිට මතකනේ අපේ ආදායම් ප්‍රකාශනයේ ලියනකොට ආදායම් ප්‍රකාශනයේ සටහන අංක 1 වෙන්නේ වෙනත් ආදායම්. එතකොට වෙනත් ආදායම් යටතේ අපි මෝටර රථ විකිණීමේ ලාභය කියලා 50ක් අපිට ඇතුළත් වෙනවා. ඊළඟට බලන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේට මේ බලපෑම කොහොමද වාර්තා වෙන්නේ? ඔබ දැන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ගැන අවබෝධයක් මීට කලින් පාඩමේදී සාකච්ඡා වුණා. බලන්න අපිට ආරම්භක ශේෂයේ තියෙනවා විස්තර තීරුවේ මෝටර රථ කියන තීරුව පමණයි 4යි 1 ශේෂයේ 3000යි. දැන් අවුරුද්දේ මුලම අපිට 1000ක් වික්කා. ඒ කියන්නේ අපි ළඟ මෝටර රථ ගිණුමේ ඉවත් වුණා. මෝටර රථ ගිණුම බැරවිච්ච ගාන අපි ඉවත් කිරීම කියලා වරහන් භාවිතා කරනවා. එතකොට බලන්න අපි වත්කම වික්කන අපි අයින් වෙන්න ඕනේ. ඒ නිසා අපි අඩු කරනවා. අඩු කිරීම සංකේතවත් කරන්න වරහන් භාවිතා කරනවා. එතකොට දික් සටහන අපිට අපි වත්කම් ගිණුමට බැර කර වටිනාකම. ඊළඟට බලන්න සමුච්චිතසය 4යි 1 අපි ළඟ දිනුනා 1000ක් තිබුණා. දැන් අපි ඉවත් කරපු එකට 200ක් අපි වත්කම් ක්ෂය වෙන් කිරීමේ ගිණුම හර වුණා. හර වෙනවා කියන්නේ අඩු වෙනවා. ඒ නිසා අපි ඒක අඩු කිරීමක් විදිහට වාර්තා කරා. ඊළඟ වාර්ෂික ක්ෂය ප්‍රමාණයත් අපි නැවත අපේ ආරම්භක ශේෂයට එකතු වෙන්න ඕන. ඒ නිසා වාර්ෂික ක්ෂය කියලා 200ක් ආපහු එකතු වීමක් විදිහට වාර්තා කරා. ඒතර 200ක් අඩු වෙලා 200 එකතු වුණා ඔබ දන්නවා ආරම්භක ශේෂය 1000යි 3.31කටත් වෙන්නේ. එහෙනම් 3.31 1000 අපි මේ විදිහට වාර්තා වෙනවා. දැන් අපිට ධාරණාගය හොයාගන්න ඕන. එතකොට දැන් අපි ළඟ තියෙන මෝටර 3000ක් තිබ්බට 3.31කට තියෙන්නේ 2000යි. 2000න් 1000ක් අපි ශ්‍රේය අඩු වුණාට පස්සේ 3.31කට ධාරණාගේ 1000ක් විදිහට අපිට සටහනින් පෙන්눔 කරන්න පුළුවන්. ඔන්න ඔය ආකාරයටයි අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට අදාළ සටහන ඉදිරිපත් වෙන්නේ. එතකොට ඔය ධාරණාගේ තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දීපල පිරියත සටහන විදිහට අපි අනාවරණය කරන්න ඕනේ. හොඳයි අපි එහෙනම් ඊළඟට අවධානය යොමු කරමු ක්‍රියාකාරකම් 2. බලන්න සීමිත පැරකුම් සමාගම ඒත් අවුරුද්ද මුල 2019 4කට අපිට තියෙනවා ගොඩනැගිලි තියෙනවා 5000ක් දහස් වලින් ගොඩනැගිලි ක්ෂය වෙන් කිරීම 1500ක් තියෙනවා. දැන් අපිට ගාණේ අහන්නේ 2019 10යි 1.
ඒ කියන්නේ අපි අවුරුද්ද මුල නෙවෙයි මාස 6කට පස්සේ අප්‍රේල් මාසේ පළවෙනිදා ඉඳන් ඔක්තෝබර් මාසේ පළවෙනිදාට මාස 6ක් තියෙනවා. ඒතර එදා තමයි මේක වික්කේ. බලන්න පිරිවැය ලක්ෂ 2ක් 20 ලක්ෂයක් වූ ගොඩනැගිලි ලක්ෂ 15කට විකුණලා තියෙනවා. විකුණු ගොඩනැගිල්ල වෙනුවෙන් 19.4 දිනට ලක්ෂ 3ක් ෂෙයා කරලා තියෙනවලු. ඒ කවදටද අපේ ගිණුම් කාලජ්‍යයේදී ආරම්භ වෙන දවසේ. සමාගම ගොඩනැගිලි සරල මාර්ගමේට 10% බැගින් ෂෙයා කරනු ලබයි. දැන් අපෙන් අහන ප්‍රශ්න ටික තමයි අපිට කලින් වගේම ලෙජර් ගිණුම් අහනවා පොදු ලෙජරේ වාර්තා කරන්නලු. පොදු ලාභ වෙනත් ස්ථීර්ණ ආදායම් ප්‍රකාශයේ බලපෑම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනට අදාළ සටහන. දැන් අපි එහෙමනම් ඒකෙත් විසඳුම කෙරෙහි අවධානය යොමු කරමු. ඔබට සරලව ඉස්සෙල්ලාම අපි දිත් සටහන් ටික තේරුම් ගනිමු. ගොඩනැගිලි ගිණුම බලන්න. දැන් අපිට මුල තිබුණ 6000ක්. එතකොට අපි ඒ 6000න් අපිට ලක්ෂ 20 ලක්ෂයක් ඒ කියන්නේ 2000ක වටිනාකමක් තියෙන මෝටර රථ ඉවත් කරනවා, විකුණනවා. එතකොට අර කලින් වගේම වත්කම් ගිණුම බැර වෙලා ඉවත් කිරීමේ ගිණුම හර වෙනවා. එතකොට 10යි 1 එතන වෙන්න ඕන දිනේ දැම්මොත්. ඊළඟට බලන්න මේකට ශ්‍රේය ප්‍රමාණය. අපිට ශ්‍රේය ප්‍රමාණය කියනවා ගොඩනැගිලි ශ්‍රේය වෙන් කිරීම. දැන් එතනදි පොඩි අපිට හිතන්න ඕන කාරණයක් තියෙනවා. දැන් මේක අපි විකුණන්නේ අවුරුද්ද මුල නෙමේ මාස 6ක් පාවිච්චි කරලා. එහෙනම් මේ මාස 6ටත් අපි ශ්‍රේය කරන්න ඕනේ. එතකොට අවධානය ලක් කරන්න බලන්න අපි දැන් අවුරුද්දේ මුලට ගත්තොත් මේ අවුරුද්දේ මුලට ගත්තොත් මේ මුලට තියෙන ශ්‍රේය ප්‍රමාණය අපිට ගානේ දීලා තියෙනවා. මුලට තියෙන ශ්‍රේය ප්‍රමාණය ගැන අවධානය යොමු කරන්න 4යි 1ට තියෙනවා ලක්ෂ 3ක්. හැබැයි අපි මේක 4යි 1 නෙමෙයි විකුණන්නේ 10යි 1. ඒ නිසා විශේෂ කාරණයක් දින මාස 6ක් පාවිච්චි කරලා. දැන් එහෙනම් මේ මාස 6ටත් අපි මේ විකුණපු 20 ලක්ෂයක ගොඩනැගිල්ල වෙනුවෙන් අපි ශ්‍රේය කරන්න ඕනේ. ඒ කියන්නේ දහස් වලින් කියනවා නම් 2000කට මාස 6කට ශ්‍රේය 110 ගානේ. ඔබ දන්නවා. එතකොට 2000ට 10ක් වුණොත් අවුරුද්දකට නම් 200යි. දැන් අපිට ඕනේ මාස 6කට බලන්න. එහෙනම් හරියටම භාගයක්. එතකොට 200න් භාගය කියන්නේ 100ක්. එතකොට අවුරුද්ද මුලට ශ්‍රේය තිබුණා 300ක්. දැන් මේ මාස 6ට ශ්‍රේය 100යි. එහෙනම් අපි ශ්‍රේය වෙන් කිරීමේ ගිණුමෙන් අපි ඉවත් කරන්න ඕනේ 400ක්. ඔන්න 400 හැදෙන විදිය මම නැවතත් කියන්නම්. 4යි 1ට 300යි. ඉතිරි මාස 6ට 100යි අපිට 300ක් වෙනවා 400ක් වෙනවා. එතකොට සම්මුතිත ශ්‍රේය. එහෙනම් අපි ඒ ශ්‍රේය වෙන් කිරීමේ ගිණුම හර කරලා ඉවත් කිරීමේ ගිණුම බැර වුණා. ශ්‍රේය වෙන් කිරීම කියලා 400ක්. ඊළඟට බලන්න ඔබට මේක වික්කේ කීයටද? අපි 1500ට ලක්ෂ 15කට. ඒක අපි කලින් වගේම මුදල් ගිණුම හර වෙලා ඉවත් කිරීමේ ගිණුම බැර වෙනවා. එහෙමනම් දැන් අපි සටහන් තුනක් තියලා හමාරයි. මොකද්ද? පිරිවැය අයින් කරා, ශ්‍රේය අයින් කරා, ඒ වගේම අපි විකුණාලද මුදල ලිව්වා. දැන් ඔබට පැහැදිලිව පේනවා අපිට ඉවත් කිරීමේ ගිණුම බැලුවොත් 2000ක් හර පැත්තේ තියෙනවා. බැර පැත්තේ තියෙන්නේ 400යි 1500යි. එහෙනම් අපිට බැලුමට පේනවා හර පැත්ත වැඩි. එහෙනම් 2000යි 2000 අපි අනිත් පැත්තට අරන් ගියා. වෙනස තියෙනවා ලාභ ගිණුම කියලා 100ක්. එතකොට ඒ 100 අපි පාඩුව පෙන්눔 කරන්නේ. ඔබ දන්නවනේ අලාභයක් ආවොත් ලාභ ගිණුම හර ඉවත් කිරීමේ ගිණුම බැර කියලා අපිට සටහන් කරන්න ඕනේ. එතකොට අපි ඒකෙන් ඉවත් කිරීමේ ලාභය හඳුනාගත්තා. ඒක වෙනත් වියදමක් වශයෙන් අපි වාර්තා කරනවා. දැන් අපි බලමු වාර්ෂික ශ්‍රේය වාර්තා කරන්න. වාර්ෂික ශ්‍රේය බලන්න. එතකොට අපි ළඟ තිබුණා ගොඩනැගිලි 6000ක්. දැන් ඒ 6000න් අපි 2000ක ඒවා වික්කා. දැන් අපිට තියෙනවා 4000ක්. එතකොට 4000ට 10ක් වුණොත් අපිට එන්නේ 400යි. හැබැයි අපි 400 නෙමේ වාර්ෂික ශ්‍රේය අපි මාස 6ක් පාවිච්චි කරපු ගොඩනැගිල්ලට 100ක ශ්‍රේය ප්‍රමාණයක් අදාළයි. ඒ නිසා අපි අර 400ට 100ක් එකතු කරලා 500ක් වාර්ෂිකව ශ්‍රේය කරනවා.
එතකොට සය වාර්තා කරනකොට ඔබ දන්නවා සය ගිණුම හර සය වෙන් කිරීමේ ගිණුම බැර. එතකොට අපිට 500 උනේ අවුරුද්ද අග තියෙන 4000ටත් මාස 6ක් පාවිච්චි කරපු ගොඩනැගිල්ල වික් එකට 100ත් එකතු වෙලා. එතකොට ඒක සය ගිණුම හර වෙලා සය වෙන් කිරීමේ ගිණුම බැර විදිහට අපි වාර්තා කරනවා. ඊට අවසානයේ අපේ සය ගිණුම මාරු කරනවා ලාභ ගිණුමේ වියදමක් වශයෙන්. එතකොට අපි ඔන්න ඔය විදිහට අපි මේ ගැටලුව විසඳුවා. දැන් අපි බලමු මේක පොදු ජර්නලේ කොහොමද වාර්තා වෙන්නේ කියන කාරණේ. එතකොට බලන්න පෙර වැඩ මං හදලා දීලා තියෙනවා ඔබට අවධානය ලක් කරන්න. 4යි 1 දිනට සය අර කලින් වගේ අපි ඉවත් කරපු එකේ මාස 6ට සය ප්‍රමාණය 2410යි මාස 6ට එතකොට 100යි 300යි 100යි 400යි. ඒ ඉවත් කරපු රතේට අදාළ ගොඩනැගිල්ලට අදාළ සය ප්‍රමාණය. ඊළඟ වාර්ෂික සය හදන හැටිත් මම පැහැදිලි කරලා තියෙනවා. 3.31කට අපි ළඟ තියෙනවා 4000ක්. ඒකට 10යි කියන්නේ 400යි. ඉවත් කළ ගොඩනැගිලි මාස 6ට 100යි 500ක් සය වෙන විදියට අපි සය ගණනය කරපු ආකාරය ඔබට පැහැදිලි කරලා තියෙනවා. දැන් අපි අවධානය යොමු කරන්නේ එක පොදු ජර්නලේ වාර්තා කරන ආකාරය. බලන්න පළවෙනි දිස්ත්‍රාණ ගොඩනැගිලි ඉවත් කිරීමේ ගිණුම හර ගොඩනැගිලි ගිණුම බැර. ඒතකොට පිරිවැය ඉවත් කරා. සය වෙන් කිරීම හර 400යි ගොඩනැගිලි ඉවත් කිරීමේ ගිණුම බැර 400යි. අදාළ සය ඉවත් කරා. ඊළඟ මුදල් ලැබිච්ච ගාන අපි සුපුරුදු පරිදි මුදල් ගිණුම හර ඉවත් කිරීමේ ගිණුම බැර ලද මුදල සටහන් කරා. ලාභ ගිණුම හර ඉවත් කිරීමේ ගිණුම බැර අලාභේ වාර්තා කරා. සරල දිස් සටහන් 4 අපි ඔය විදිහට පොදු ජර්නලේ පාවිච්චි කරලා අපිට සටහන් කරන්න පුළුවන්. දැන් අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට බලපාන ආකාරය දීපල පිළියෙට සටහන බලමු. එතකොට බලන්න අපිට තියෙනවා පිරිවැය ගොඩනැගිලි ආරම්භක ශේෂය 4යි 1ට ශේෂය එතන 4යි 10 කියලා වෙන සටහන් වුණාට 4යි 1ට ශේෂය අපි 6000යි. ඔන්න අපි අවුරුද්දේ 10යි 1 ඉවත් කරපු 2000 අඩු වෙලා තියෙනවා. දැන් තියෙන්නේ 3.31ට 4000යි. එතකොට 4යි 1 ආරම්භක සමුච්චිත ශේෂය තියෙනවා. ඒ සමුච්චිත ශේෂය අපි 1500ක් එකෙන් ඉවත් කරා අපිට 400ක්. අපි ඉවත් කරපු ගොඩනැගිල්ලට අදාළ ශේෂ ප්‍රමාණය. ඊළඟ වාර්ෂික ශේෂය අපි වාර්තා කරා 500ක්. එතකොට ඒක එකතු වෙන්න ඕනේ. එතකොට 3.31ට අපිට තියෙනවා 1600ක්. 1500න් 400ක් අඩු වුණාම 1100යි. නැවත 500යි එකතු වුණාම 1600යි. දැන් මේකේ ධාරණාගය ගත්තොත් අපිට 6000න් 1600ක් අඩු වුණාම 2400ක ධාරණාගයක් පෙන්눔 කරන්න පුළුවන් 3.31ට. එතකොට ඒක 3.31ට ශේෂය කියන තැන අපි සටහන් වෙන්න ඕන 3.31ට ධාරණ අගය කියන කාරණය. දැන් ලාභ වෙනත් ස්ථිර ආදායමට බලපාන ආකාරය වෙනත් වියදමක් ගොඩනැගිලි විකුණුම් මලාභය. ඔබ දන්නවා ලාභ ගිණුම හදනකොට අපි පෙරවැඩ අර වියදම් ලැයිස්තුව සකස් කරනකොට අපි වෙනත් වියදම් කියන තීරුවට දානවා ගොඩනැගිලි අලාභය. ඒක අර අපි සටහන අංක 2ටත් අනාවරණය කිරීමක් හෙළිදරව් කිරීමක් විදිහට වාර්තා වෙන බව ඔබට දැන් පැහැදිලි පෙර අභ්‍යාසවල ඔබ නිරත වෙලා තියෙන නිසා. රයිට් අපි දැන් එහෙමනම් අපේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 16ට අනුව දීපල පිරියත උපකරණයක් විකිණීමක් උවමාරු කිරීමක් ඉවත් කිරීමක් වුණොත් ඒක සමාගමේ ලාභ වෙනත් ස්ථිර ආදායම් ප්‍රකාශයට බලපාන ආකාරය ඔබ දැන් පැහැදිලි කරා. පළවෙනි ක්‍රියාකාරකමෙන් ලාභය આવොත් වෙනත් ආදායමක් විදිහට සටහන් වෙනවා ලාභ ගිණුම. අලාභයක් આવොත් වෙනත් වියදමක් වශයෙන් වාර්තා වෙනවා. ඊළඟට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට බලපාපු ආකාරය දීපල පිළියෙත සටහන පිරිවැය අයින් වෙනවා. ඒ වගේම ෂෙයත් අයින් වෙනවා. ඒවා සැලකිල්ලට අරන් තමයි වාර්ෂික ෂෙය වාර්තා වෙලා අපි ඒක අවසාන ගිණුමට බද්ධ වෙන්නේ. එහෙමනම් දැන් අපි ඊළඟට අපේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 16ට අනුව දීපල පිළියෙත විකිණීම වමාරු කිරීම වාර්තා වෙන හැටි අපි දැන් අවබෝධ කරගත්තා. තවත් අපිට සමාගම් ගිණුම් කරන්නේදී අපිට ඉතාම වැදගත් වෙන ප්‍රමිතියක් කෙරෙහි අවධානය යොමු කරමු. ඒතර මේ ප්‍රමිත වලින් අපි මෙතෙක් සාකච්ඡා කරන්නේ සමාගම් අවසාන ගිණුම් වලට අපිට ගැළපීම් වශයෙන් එන ආකාරය ගැන පමණයි. මේ ප්‍රමිත සම්බන්ධව අනිකුත්
නිර්වචනයන් නිර්දේශයන් හෙළිදරව් කිරීම වෙන වෙනම ප්‍රමිත ආශ්‍රයෙන් අපි ඉදිරියේදී සාකච්ඡාවට ගනිමු. දැන් එහෙනම් අපි අවධානය යොමු කරමු ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 2. අපි සරලව කිව්වොත් මේකෙන් අපිට දෙන්නේ තොගය කියන්නේ මොකක්ද? තොගයට අයිති වෙනවා මොනවද? තොගය කොහොමද මනින්නේ? ඒ මනපු තොගයක් කොහොමද අපි ගිණුම් පොත්වල ලියන්නේ? ඔන්න ඔය කාරණා තමයි මේ ප්‍රමිතියෙන් අපිට ආවරණය වෙන්නේ. එහෙමනම් මේ ප්‍රමිතාංක 2ට අනුව අපි අවසාන ගිණුමට බද්ධ වන ආකාරයේ ගැළපීම් කොහොමද එන්නේ කියන කාරණේ ගැන මෙතනදී අවධානය යොමු කරමු. දැන් ඔබට මම දීලා තියෙනවා ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 2ට අයත් වන තොග සංරචකයක් මත නිමි තොගය, නොනිමි තොගය, අමුද්‍රව්‍ය තොගය හා පිරිවැය හා සුද්ධෝපලබ්ධ යන අගයන් දෙකෙන් අඩු අගයට ආගණනය කර මූල්‍ය ප්‍රකාශන වල දැක්විය යුතුය. ඔබ දන්නවා තොගේ පිරිවැය කියන්නේ ගත්ත මිල, ගැනුම් මිල. ඒතර තොගේ පිරිවැය කොටස් 3ක් තියෙනවා. පිරිවැය හැදෙන හැටි. එතකොට අපි සුද්ධෝපලබ්ධ අගය කියන දෙකෙන් සුද්ධෝපලබ්ධ අගය කියලා මෙතනදී අපි අදහස් කරන්නේ අපි අග තියෙන තොගයක් එදා වෙළඳ පොලේ වික්කොත් විකුණා ලැබෙන මුදලින් විකුණන්න ගිය වියදම් අපිට අඩු කරාට පස්සේ අපේක්ෂිත විකුණුම් මිලෙන් අපේක්ෂිත විකුණුම් වියදම් සහ නිම කිරීම වියදම් අඩු කරාට පස්සේ ලැබෙන උත්තරේ. අපි ඒව ගැන පසුව සාකච්ඡා කරමු. දැනට මතක තියාගන්න පිරිවැය හා සුද්ධෝපලබ්ධ යන දෙකෙන් අඩු අගය තමයි අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ තොගේ විදියට දක්වන්න ඕන. එතකොට බලන්න මම එතනදී අනුගමනය කරන ගිණුම් පියවර. ඒ කියන්නේ මේක මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කරන ආකාරය ගැන මම පැහැදිලි කරලා තියෙනවා. තොගයේ පිරිවැය විකුණුම් පිරිවැය ගණනය සඳහා වර්ෂයේ ගැනුම් පිරිවැයෙන් අඩු කරන්න. අපි තොගයක් ගත්තේ ගැනුම් මිලට නම් අපි අවසාන තොගයේ වශයෙන් අඩු කරන්නත් ඕන විකුණුම් පිරිවැය ගණනය සඳහා අපි පිරිවැය. ඒක තමයි පළවෙනි කාරණේ. තොගයේ පිරිවැයට වඩා සුද්ධෝපලබ්ධ අඩු නම් එම අඩු අගය කපා හැරීමක් ලෙස ආදායම් ප්‍රකාශයේ වාර්තා කරන්න. ඒතකොට තොගයක් අපි ගත්ත මිලට වඩා වෙනද පොලේ මිල අඩු වෙලා තියෙනවා නම් ඒ අඩු වෙච්ච අගය අපිට අලාභයක්. අපි ඒක අපේ ආදායම් ප්‍රකාශනයේ එහෙම නැත්නම් අපේ ලාභ ගිණුමේ වෙනත් වියදම් විදියට අපි ලාභයෙන් අඩු කරන්න ඕනේ. තුන්වෙනි කාරණය තමයි පිරිවැය හා සුද්ධෝපලබ්ධ යන දෙකෙන් අඩු අගයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කමක් යටතේ වාර්තා කරන්න ඕනේ. හොඳයි. දැන් එහෙමනම් අපි මෙන්න මේ කාරණා තුන මම නැවත මතක් කරොත් තොගේ පිරිවැය අපි ආදායම් ප්‍රකාශනයේ විකුණුම් පිරිවැය හොයාගන්න අපි පෙර වැඩකින් ගත්ත ආකාරයට අපි විකුණුම් පිරිවැය හොයාගන්න සැලකිලිමත් වෙනවා. පිරිවැය ගන්නවා. පිරිවැයට වඩා සුද්ධෝපලබ්ධ අඩු නම් ඒ අඩු වගේ ලාභ ගිණුමේ වෙනත් වියදමක් වශයෙන් වාර්තා කරනවා. පිරිවැය හා සුද්ධෝපලබ්ධ යන දෙකෙන් අඩු වගේ අපේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කමක් වශයෙන් සටහන් කරනවා. ඒතර ප්‍රමිතාංක 2ට අනුව අපි සමාගම් ගිණුමකට ඔය තොගේ වාර්තා කරන ආකාරය සම්බන්ධයෙන්ුයි අපි අවධානයට ලක් කරේ. දැන් අපි ඒ සම්බන්ධයෙන් ක්‍රියාකාරකම් 3 යටතේ පොඩි ගැටලුවකට යමු. ඔන්න බලන්න දැන් ක්‍රියාකාරකම් 3 මම දීලා තියෙනවා. තොගය අයිතමය A කියන තොගය. ප්‍රමාණය තියෙනවා 400ක්. එකක පිරිවැය 300යි. ප්‍රමාණය 40යි. පිරිවැය 300යි. සුද්ධෝපලබ්ධ 250යි. B කියන තොග වර්ගයේ අයිතමය කියන්නේ ඒක ආයතනයේ තියෙන තොග වර්ගයේ. එතකොට ඒකේ තියෙනවා ප්‍රමාණය 100ක්. දැන් අපිට පිරිවැය 400යි. සුද්ධෝපලබ්ධ 450යි. දැන් අපි කතා කරපු ආකාරයට මේකේ ඉස්සලා පිරිවැය හොයාගන්න ගියොත් පිරිවැය හොයාගන්නේ කොහමද? අපි බලන්න පහලින් මම විසඳුම ඉදිරිපත් කරලා තියෙනවා. පිරිවැය 40 වැඩි කරනවා 300ෙන් 12000යි. ඊළඟට 100 වැඩි කරනවා 400ෙන්. එතකොට 40000යි. දැන් එතකොට මේකේ පිරිවැය වෙනවා 52000ක්. දැන් ඊළඟට අපි බලමු තොගේ පිරිවැය ගණනය කරා. ඊළඟට අපෙන් අහනවා දෙවෙනි එක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වාර්තා කළ යුතු තොගේ වටිනාකම ගණනය කරන්න. ඔබට මතක ඇති අපි පිරිවැය හා සුද්ධෝපලබ්ධයෙන් අඩු මගේ වාර්තා කරනවා කියලා අපේ නිර්දේශයේ කිව්වා. දැන් බලන්න A කියන තොගේ
ඒකක ප්‍රමාණය 40යි. එතකොට මෙතන 250යි. එතකොට 250 වැඩි කරනවා 40න්. දෙවෙනි එකේ බලන්න B කියන තොග අයිටමේ අපි ගත්තොත් ඒක අපි 100 වැඩි කරනවා 400න්. එතකොට ඇයි අපි ඒකේ පිරිවැයට වඩා සුද්ධ උපලබ්ධියගේ අඩුමාගේ ගන්නෙ. එතකොට B කියන අයිටමේ පිරිවැය අඩුයි 400 ගත්තා. A කියන අයිටමේ සුද්ධ උපලබ්ධියගේ අඩුයි අපි 250 තෝරාගත්තා. ඒ අනුව තමයි අපි තොගේ වටිනාකම හඳුනාගන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ වාර්තා වෙන. මොකද අපි පිරිවැය හා සුද්ධ උපලබ්ධියගෙන් අඩුමාගේ අයිටම් ක්‍රමය කියලා අපි ඔකට පාවිච්චි කරනවා. ඒකට අඩුමාගේට තොගේ අපි සටහන් කරන ආකාරය. දැන් එතකොට අපි පිරිවැය ගත්තොත් 52000යි. හැබැයි අපි පිරිවැය හා සුද්ධ උපලබ්ධියගේ යන අඩුමාගේ මත වාර්තා කිරීමේදී අපිට තොගේ වටිනාකම පෙන්눔 කරන්නේ ඒකේ 10000කුත් B කියන තොග වර්ගයේ 40000කුත් 50. එහෙනම් දැන් තොග කපාලා යුතු ප්‍රමාණය කියන්නේ අපි පිරිවැය 52000යි පිරිවැය හා සුද්ධ උපලබ්ධියගේ කියන දෙකෙන් අඩු වගේට ආගණනය කරපුවම 50000යි. ඒ නිසා අපිට 2000 කලාපයක් තියෙනවා. බලන්න අපි 52000න් 50000ක් අඩු කරපුවාම කපාහලා යුතු තොග වටිනාකම 2000යි. දැන් ඔන්න ඔය ආකාරයට අපි තොගේ වාර්තා වෙනවා. එතකොට බලන්න මේ තොගේ අපි කොහොමද ආදායම් ප්‍රකාශයට බලපාන්නේ. ආදායම් ප්‍රකාශයේ බලපෑම විකුණුම් පිරිවැය හොයනවා. අපිට ආරම්භක තොගේ දීලා නැහැ, ගැනුම් දීලා නැහැ. එතකොට අපි මේ දෙකට කතර දැම්මොත් අවසාන තොගේ විදිහට අපි ගන්න විකුණුම් පිරිවැය හොයන්න 52000 පිරිවැය. බලන්න ආදායම් ප්‍රකාශයේ වියදම් විශ්ලේෂණයට එතකොට එනවා තොග කපා හැරීම කියලා 2000. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට අපි උද්ෘතයක් විදිහට දැක්වුවොත් ජංගවත්කම් වල තොගේ වාර්තා වෙන්නේ පිරිවැය හා සුද්ධ උපලබ්ධියගේ කියන දෙකෙන් අඩුමාගේ. ඒ කියන්නේ 50000. හොඳයි. අපි දැන් ඊළඟට අවධානය යොමු කරමු. අපි තවත් ක්‍රියාකාරකමක් කෙරෙහි. බලන්න සීමිත හිරුක පොදු සමාගමේ තොග වර්ග 3කින් සමාන්විත වන අතර 20යි 3යි 31ට ඒවායේ පිරිවැය හා සුද්ධ උපලබ්ධියගේ පහත පරිදි වේ. බලන්න එතන තියෙන තොග අයිටම් 3ක්. කිරි, හාල්, සීනි. පිරිවැය 4200යි සුද්ධ උපලබ්ධියගේ 4400යි. ඒකේ පිරිවැය අඩුයි. හාල් 2500යි 2100යි. එතකොට සුද්ධ උපලබ්ධියගේ එකකින් අඩු වගේ. නේද? එතකොට මෙතන කිරි වල ගත්තොත් පිරිවැය තමයි අඩු වගේ. සුද්ධ උපලබ්ධියගේ 4400නේ. එතකොට අපි පිරිවැය අඩුයි. හැබැයි හාල් වල පිරිවැය 2500යි සුද්ධ උපලබ්ධියගේ 2100යි. ඒ නිසා අපි තොගේ විදිහට සැලකිලිමත් වෙන ඕන අඩුමගේ නිසා අපි එතෙන්දී 2100 තෝරගන්නවා. සීනි වල බලන්න පිරිවැය 3800යි සුද්ධ උපලබ්ධියගේ 3900යි. ඒකට අඩු වගේ ගත්තොත් සීනි වල 3800. දැන් ඔන්න අපි පිරිවැය හා සුද්ධ උපලබ්ධියගේ දැන් බලන්න අතිරේක තොරතුරු 19යි 4යිකට තොගය අවුරුද්ද මුල 9750ක්. දවස් වලින් ගැනුම් තියෙනවා 41850ක්. අවශ්‍ය වන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වාර්තා කළ යුතු තොගේ වටිනාකම. දැන් අර අපි කියපු සිද්ධාන්ත වලට අනුව බලන්න අපිට දීලා තියෙන විසඳුම ගැන අපි අවධානය යොමු කරොත් තොගේ පිරිවැය හා සුද්ධ උපලබ්ධියගෙන් අඩුමාගේ. එතකොට කිරි වල 4200 අඩුයි. හාල් වල 2100 අඩුයි. සීනි වල 3800යි. එතකොට අපිට ওই ටික එකතු කරපුවාම තොගේ මුළු වටිනාකම 10100යි. එතකොට හැබැයි තොගේ පිරිවැය අපිට එනවා 10500ක්. දැන් එතකොට අපිට පිරිවැය වැඩි සුද්ධ උපලබ්ධියගේ අඩුයි. එහෙනම් 10500න් 10100ක් අඩු වුණාම තොගේ 400ක් අපි අඩුවීමක් පෙන්눔 කරනවා. එතකොට තොග කපා හැරීම විදිහට අපි වාර්තා කරන්න ඕනේ 400ක්. දැන් බලමු අපි ඒක මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ. ජංගම වත්කම් වල තොගේ කියලා දාන්නේ පිරිවැය හා සුද්ධ උපලබ්ධියකින් අඩුමගේ 10100යි. ආදායම් ප්‍රකාශයට බලපෑම් බලන්න පෙර වැඩවල අපි කොට මතකයි අපේ ලාභ වෙනත් ස්ථීන ආදායම් ප්‍රකාශයේ විකුණුම් පිරිවැය හදා ගන්න අපි වෙනම පෙර වැඩක් හදා ගන්නවා. එතකොට අපිට ආරම්භක තොගේ 9750ක් තියෙනවා. ගැනුම් 41850යි. එතකොට 51යි 600යි දෙක එකතුව
දැන් අවසාන තොගේ අපි එතනදි ගන්නේ පිරිවැය. එතකොට පිරිවැය 10500යි. එතකොට අඩු කරපුවාම විකුණුම් පිරිවැය 41යි 100ක් බවට පත් වෙනවා. ඊළඟට කපාහල තොග ප්‍රමාණය අපි වෙනත් වියදමක් වශයෙන් තොග කපා හැරීම කියලා ආදායම් ප්‍රකාශයේ වෙනත් වියදම් ශීර්ෂයට අර පෙරවැඩ වියදම් ලැයිස්තුවට අපිට ඇතුළත් කරන්න ඕනේ. එතකොට ඔබ පැහැදිලි කරේ දැන් ඔබට පැහැදිලි දැන් තොගයක් අපි කොහොමද අපේ අවසාන ගිණුමට බද්ධ වෙන්නේ කියන කාරණේ. හොඳයි. එහෙමනම් අපි අද ඉගෙන ගත්තා ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 16ට අනුව දේපල පිරියත උපකරණයක් විකිණීමක් වමාරු කිරීමක් වුණොත් කොහොමද කටයුතු කරන්නේ? ඒ වගේම ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 2ට අනුව ගැළපුමක් වශයෙන් තොගේ වාර්තා කරනකොට අපේ මූල්‍ය ප්‍රකාශන වලට බලපෑම. දැන් මේ සම්බන්ධව ඔබට ඉදිරියේදී අභ්‍යාසවල ගැළපුම් සටහන් එනකොට මතක තියාගන්න දේපල පිරියත උවමාරුවක් ආවොත් ඒක අපි ඇතුළත් වෙන්නේ මූල්‍ය වාර්තා කරන ප්‍රමිතාංක 16 නිර්දේශයට. තොගේ සම්බන්ධව අපි ගැළපීමක් ආවොත් ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතාංක 2. අන්නේ කාරණා ටික අපිට පැහැදිලි කරගන්න අපිට පුළුවන් මේ අභ්‍යාස ටික අපිට විසඳුමක් වශයෙන් යොදා ගන්න. හොඳයි. එහෙමනම් අද අපිට මේ මූල්‍ය වාර්තා කරන ප්‍රමිත හදන්නේ කොහොමද? ඒවට මඟ පෙන්වීම මොනවද? ඒවා අපේ සමාගම් ගිණුම් කරණයේදී අපේ මූල්‍ය ප්‍රකාශන වලට කවර ආකාරයෙන් බලපානවද කියන කාරණය ප්‍රමිතාංක 16ත් ප්‍රමිතාංක 2ත් කියන දෙක පදනම් කරගෙන අපි අද පාඩම මෙතනින් නිම කරනවා.